සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට තෙරුවන් සතුසු විසි මහා ගුණ බලයෙන් පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවා. අවිඳු අඳුර දුරලන සදහම් නැන පහන් දැල්ලුම සද්ධර්ම සාගර සදහම් කතිකාව මේ හෝරාවක කාලය පුරාවට ආරම්භ කරන්නට අපි මේ සූදානම් වන්නේ. ඒ සඳහා මේ උතුම් සදහම් මණ්ඩපයට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දඹදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමින් වහන්සේ බෞද්ධ අමාත්‍යාලය වෙනුවෙනුත් පින්වත් හැම දෙනා වෙනුවෙන්මත් ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව උදෙසා දායකත්වයේ දරනු ලබන්නේ නාවල පන්සල පාරේ පදිංචි ඩයස් පවුලේ සහෝදර සහෝදරියන් සහ ඥාති හිත මිත්‍රාදී පින්වත් හැමදෙනා විසින්ම සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භන්නට අපගේ පූජනීය ස්වාමීන් වහන්සේට හැමදෙනා වෙනුවෙන් මිතාම ගෞරවයෙන් নমස්කාර පූර්වක ආරාධනා කොට සිටිනවා. සුපින්වත් හැමට උතුම් තෙරුවන් සරණයි. තෙරුවන් ගුණ බලයෙන් සෑම දෙනාම නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා සතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලබත්වා කියලා පළමුවෙන් සුභාසිංසනය කරනවා. වැඩසටහන මෙහෙයවන රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම දේශක පූජනීය දෙල්වල සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනාවන් අතර ධම්මපදය කියලා කියන්නේ සුවිශේෂී දේශනා සමූහයක්. ඔය ධම්මපදය මුල් කරගෙන පොත්පත් විශාල ප්‍රමාණයක් ලියලා තියෙනවා නොඑක් භාෂා වලින්. ධම්මපදයට ලංකාවෙත් ලියපු පොත් රාශියක් තියෙනවා. ඒ ධම්මපදය විස්තර කරමින් ලියපු විශාලම පොත තමයි සද්ධර්ම සාගරය. ඒකේ පිටු 3000ක් විතර තියෙනවා. ඒ විශාලම බණ පොත සද්ධර්ම සාගරය. මේ වැඩසටහනේ අපි කියලා දෙන්නේ පිටුවෙන් පිටුව සද්ධර්ම සාගරය. ඉතින් අද වැඩසටහනට දායකත්වය දරමින් කටයුතු කරනවා නාවල පන්සල පාරේ ඩයස් පවුලේ සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන්. ඩයස් පවුලේ සහෝදර සහෝදරියන් පිරිස ඥාති හිත මිත්‍රාදීන් පිරිස සතුටටපත් වෙන්න අද තමන්ද ධර්මයෙන් සැනසෙමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්මයෙහි සැනසීම ලබා දීම පිණිස සිදු කරන උදාර සත් කටයුත්තක් මේ. මේ කුසලය සුවසේම පාරමී ධර්ම පුරාගෙන සුවසේම ධර්මය අවබෝධ කරගන්නට උපකාර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඊළඟට වැඩසටහනට අද අවධානය යොමු කරන්න හැම කෙනෙක්ම. අද අපිට තියෙන්නේ 500ක් විදර්ශක භික්ෂූන්ගේ කතාව. 500ක් විදර්ශක භික්ෂූන්ගේ කතාව. සවැත් නුවර වාසී 500ක් භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේගෙන් රහත් බව දක්වාම භාවනා කමටහන් ඉගෙන ගත්තා. එහෙන් භාවනා කමටහන් ඉගෙනගෙන යොදුන්
100ක් පමණ දුරට වැඩම කළා. සවැත් නුවර ඉඳන් යොදුන් 100ක් පමණ දුර. යොදුනක් කියලා කියන්නේ සැතපුම් 16ක්නේ. ඉතින් යොදුන් 100ක් කිව්වහම සැතපුම් 1600ක් වගේ දුර. විශාල දුරක් වැඩම කළා තියෙන්නේ. අද ඉන්දියාවට ගිහිල්ලා කෝච්චියක ගියත් දවස් 2කමාරක් විතර යනවා. දැනට තියෙන වේගවත් කෝච්චියකින් ගියත් ඒ වගේ දුරක් යන්න. ඉතින් මුන්නහන්සලා පාගමනින් වැඩම කළා. දින ගණනාවක් යන්නට ඇති. එක ජනාකීර්ණ ප්‍රදේශයකට ආවා. ඒ ප්‍රදේශ මිනිස්සු මුන්නහන්සලට බොහෝම රසවත් විදිහට දානමාන ආදිය සකස් කරලා දීලා ඇහුවා ස්වාමීනි කොහෙද මේ වැඩම කරන්නේ? ඉතින් උන්වහන්සලා දේශනා කළා අපි මේ වස්වසන්න තැනක් හොයාගෙන යනවා. ඒ මිනිස්සු කිව්වා කොහත් වැඩම කරන්න එපා මෙහි වැඩ ඉන්න ලොකු ජනාකීර්ණ ප්‍රදේශයක්නේ. හාමුදුරුවරු 500කට දානමාන දෙන එක අමාරු නෑ මිනිස්සුන්ට. ඉතින් මේ මිනිසුන් වනාන්තරේ පන්සලක් හෙදි කළා. පන්සලක් හදන එක හරීම පහසු සරල වැඩක් ඒ කාලේ. පන්සල කියන වචනයේම තියෙනවනේ තේරුම. පන්සල කියන්නේ සිංහලෙන්. පාලියෙන් නම් කියන්නේ පන්නශාලා. පන්නශාලා කියලා කියන්නේ මොකද්ද? කොලාතු සෙවිලි කළ ශාලාව කියන එකයි. කණු හිටවලා අතු කොළ හෙවිලි කරලා හදන්න ඉස්සෙල්ලා. එහෙම තමයි ස්වාමින් වහන්සේලා ඉස්සරම වැඩ සිටියේ. ඒකයි ඒවට පන්නශාලා කියලා කියන්නේ. පසු කාලීන වෙනකොට හදපු ලොකු ගොඩනැගිලි වලටත් පන්සල කියන නමම භාවිතා කරන්නට යෙදුණා. ඉතින් ස්වාමින් වහන්සේලාට පන්සල් හදලා දුන්නා. අර 500ක් දෙනා වහන්සේට වැඩ ඉන්න. ඉතින් උන්වහන්සේලා ඒ වනාන්තරයට වැඩම කළා. වැඩම කරනකොට බණේ සිටිනවා වෘක්ෂ දේවතාවන්. වෘක්ෂ දේවතාවෝ මේ සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා වඩිනකොට අර ගස්වල විමානවල වැඩ ඉන්න බැරුව බිමට බැස්සා. බිමට බැහැලා මුන්වහන්සේලාට ගරු කළා. වෘක්ෂ දේවතාවෝ හිතුවා මේ අදරෑ විතරක් ඉන්න තමයි මේ වැඩම කළේ. හෙට උදේ ආපහු වඩීමු උන්වහන්සේලා කියලා. ඉතින් යාළගේ දරුවනුත් බිම තියාගෙනම හිටියා. උන්වහන්සේලා උදේ පාන්දර පිණ්ඩපාතේ වැඩම කළා. දානෙත් අරගෙන මෙන්න ආපහු වඩිනවා. වෘක්ෂ දේවතාව කල්පනා කළා වැඩම කරන පාටක් පේන්නේ ආපහු. දින 2-3ක් හිටියා බිමට වෙලා විමානවලට නගින්නේ නැතුව. ඉතින් මේක හැමදාම කරන්න බැරි හන්දා මේ දේවතාවෝ කල්පනා කළා මේ භික්ෂූන් වහන්සේලා මේ වනාන්තරෙන් එලවා දමන්නට ඕනි කියලා. කල්පනා කරලා ඒ භික්ෂූන් වහන්සේලාට නොයෙක් දේවල් සිදු කළා උන්වහන්සේලා මේ වනාන්තරෙන් එලවා දමන්නට. සමහර වෙලාවට ඊටාම දරුණු ඊටාම මේ අමිහිරි ගන්ධයන් දැනෙන්නට සැලැස්සුවා. ගඳ දැනෙන්න සැලැස්සුවා. ඒ ගඳ ආග්‍රහණය වුණහම ඇට මිදුළු වලට ගමන් කරන ඔළුව ඇතුලේ තියෙන ඇට මිදුළු. ඔළුව ඇතුලේ තියෙන ඇට මිදුළු වලට තමයි අපි මේ මොළය කියලා කියන්නේ. අර දෙතිස් කුණප භාවනාව කියන්නේ මත්තකේ මත්තලුංගං. හිස් මුදුනේහි හිස් මොළය. හිස් මොළ කියන්නේ ඔළුවේ ඇතුලේ තියෙන ඇට මිදුළු වලට කියන නම. ඉතින් ඇට මිදුළු වලටම ගමන් කරනවා මේ ගන්ධය. ඒ ගන්ධය ගමන් කළාම ඇට මිදුළු පීඩාවටපත් වෙන. එතකොට දැනෙන හිසේ වේදනාව දරාගත නොහැකි තාම දරුණු එකක්. ඉතින් උන්වහන්සේට ඒ ගන්ධය නිසා සමහර අයට ඒ දරුණු හිසේ වේදනාව හටගත්තා. සමහර වෙලාවට ඊටාම දරුණු ශබ්ද ඇහෙන්නට සැලැස්සුවා තනි තනිව භාවනා කරනකොට. ඊටාම දරුණු රූප පේන්න සැලැස්සුවා. හිස නැතුව පෙනී සිටියා. අත්පා නැතුව පෙනී සිටියා. සමහර භූත වේශ වලින් යක්ෂ වේශ වලින් ඊටාම දරුණුයි.
ඉතින් මුන්වහන්සේලා මේකත් එක්ක දවසින් දවස ලෙඩ වෙන්න පටන් ගත්තා. ලෙඩ වෙනකොට දවසක් පෝය කරන්න රැස් වුණා ස්වාමීන් වහන්සේලා. ඒ වෙලාවේ මහා තෙරුන් වහන්සේව මොකද මේ ඉස්සර බොහොම ලස්සනට හිටියා. දැන් හරියට පඳු ගහපු සිවුරක් වගේ වෙලා නෑගේ පාට. පඳු පාටට වැල්ලා. නහර ඉලිප්පිලා මතුවෙලා ගිහිල්ලා. ඇඟවල් වල තියෙන අර පිරිපුන් ගතිය පෙනුම දැන් නැති වෙලා. මොකද්ද හේතුව කියලා ඇහුවා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා මට නම් ඊටාම දරුණු රූප පේනවා, දරුණු ගඳ දැනෙනවා, දරුණු ශබ්ද ඇහෙනවා. මට බයයි, මම කාටවත් කිව්වේ නෑ අනික් අය බය වෙයි කියලා. බලනකොට ඔක්කොටම මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් හැමදෙනා වහන්සේම කතා කරගත්ත අපිට නම් මේ වනාන්තරේ හරියන්නේ නෑ. අපි බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට යමු. ගිහලා වෙන වනාන්තරයක් ඉල්ල ගම්මු කියලා අපිට වැඩ ඉන්න. බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ගියා. වන්දනාමාන කළා. මේ පුවත දන්වා සිටියා. තථාගතයන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝක ධාතුවේ ඔබලාගේ ජය භූමිය තමයි ඒ වනාන්තරය. ජය භූමිය කියන්නේ කෙලෙස් නැති කරලා රහත් ඵලයටපත් වෙන්න පුළුවන් ස්ථානය. සමහර අයට සමහර ජය භූමි තියෙනවා. ඒ භූමියේදී තමයි ඒ අය මාර්ගඵල ලබා ගන්නෙ. ඔබලාගේ ජය භූමිය තමයි මේ වනාන්තරය. එහෙටම වැඩම කරන්න. හැබැයි කරණීය මෙත්ත සූත්‍රය හොඳට ඉගෙනගෙන වඩින්න කියලා කරණීය මෙත්ත සූත්‍රය ඉගැන්නුවා. වනයේට ඇතුල් වෙනකොටම සජ්ජායනා කර වැඩම කරන්න කිව්වා කරණීය මෙත්ත සූත්‍රය. ගිහිල්ලත් හැමදාම උදේ දවල් හවස 3 වතාවක් සජ්ජායනා කරන්න කියලා කිව්වා. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන විදිහට මෛත්‍රී භාවනාවත් පුරුදු කරන්න කියලා උන්වහන්සේලාට උපදෙස් ලබා දුන්නා. ඉතින් එහෙම කියලා කරණීය මෙත්ත සූත්‍රය උගන්වලා මුන්වහන්සේලාව නැවත ආපහු වනාන්තරයටම පිටත් කරලා යවුවා. උන්වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කර වනයේට ඇතුල් වුණා. දෙව්වරු බිමට බැහැලා බොහෝම ගරුසරු දක්වලා උන්වහන්සේලාට පැවිදි ගුණ පිළිවෙත් පුරා ගන්න උපකාර කළා මේ මෛත්‍රී ආනුභාවයේ හේතු කරගෙන. ඉතින් කරණීය මෙත්ත සූත්‍රය කියන එක සම්බුද්ධ ශාසනය තුල ඊටාම ප්‍රසිද්ධ දේශනාවක් නේ. මම ඒක ගැන පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ කතාවට අදාළ වෙන නිසා ඊටාම කෙටියෙන් හඳුන්වා දෙන්න විතරක් බලාපොරොත්තු වෙනවා. මුලින්ම බලන්න වචනේ තේරුම කරණීය මෙත්ත. මෙත්ත කියන්නේ මෛත්‍රිය, කරණීයං කියන්නේ කල යුතුයි කියන එකයි. මෛත්‍රී කල යුතුයි කියන එක තමයි මේ වචනේ තේරුම. ඉතින් කරණීය මෙත්ත සූත්‍රයේ උගන්වනවා ඊටාම වැදගත් විදිහට අප තුළ ඇති කරගත යුතු ගුණධර්ම 14ක්. ඒ 14ට කියනවා කරණීය ධර්ම කියලා. ගුණධර්ම 14ක් උගන්වනවා කරණීය ධර්ම කියලා. ඒ කරණීය ධර්ම 14ට අමතරව මෛත්‍රී භාවනාව කියලා දෙනවා. බලන්න කරණීය 14 ගැන හිතලා සක්කෝ කියලා කියන්නේ මොකද්ද? දක්ෂ විය යුතුයි. මේ ඉගෙන ගන්න, ගෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න ඒවටත් දක්ෂ වෙන්න ඕනේ. මෙතෙන්දි කියන්නේ විශේෂයෙන් මේ ශාසනික වතපිළිවෙතට දක්ෂ වෙන්න ඕනි කියන එක. බුදුන් වඳින්න, භාවනා කරන්න, ධර්මයේ ඉගෙන ගන්න, සිල් රකින්න, ඒ වගේ ශාසනික දේවල් තියෙනවනේ. අන්නේ ශාසනික දේවල් වලට දක්ෂ වෙන්නට අවශ්‍යයි. සක්කෝ කියලා කියන්නේ ඒකයි. ඊළඟට සක්කෝ උජූච. උජූච කියලා කිව්වේ ඍජු විය යුතුයි. ඍජු වෙනවා කිව්වේ ඇද නැති කෙනෙක් වෙන්නට ඕනේ. ඍජු වෙන්න කියලා කිව්වේ මොකද්ද?
ඍජු වෙන්න කියලා කිව්වේ මේ මේ ලෝකේ තියෙනවා අකුසල ධර්ම තුනක්. කාය වංක, වචී වංක, මනෝ වංක කියලා. කයින් පව් කිරීමට කියනවා කාය වංකය. වචනයෙන් පව් කිරීමට කියනවා වචී වංක. මනසින් පව් කිරීමට කියනවා මනෝ වංක. මෙන්න මේ වංක තුන, වංක කියන්නේ වක්‍රය, ඇදය කියන එකයි. මෙන්න මේ වංක තුන, මේ ඇද තුන, මේ වක්‍ර තුන නැති කරගෙන ඍජු වෙන්නට ඕනේ. ඒකට තමයි කියන්නේ උජූච කියලා. ඒ කියන්නේ කයින් වචනයෙන් සිතින් පව් කරන්නේ නැති කෙනෙක් වෙන්න. සක්කෝ උජූච කිව්වේ ඒකයි. සිත කය වචනෙන් පව් නොකර සිටීම උජූච. ඊළඟට කියන සූජූච කියලා. සූජූච කියන්නේ වඩාත් ඍජු විය යුතුයි. සිතින් කයින් වචනයෙන් පව් කරන්න එපා. උජු. සූජූච කිව්වහම වඩාත් ඍජු වෙන්න ඕනි. වඩාත් ඍජු වෙන්න ඕනි කිව්වේ කුඩා පවක්වත් කරන්නේ නැතුව ඉන්න තරමට. පුංචි පුංචි පව් තියෙනවනේ. ප්‍රධාන පව් කරන්නේ නැතුව පොඩි පොඩි දේවල් කරන අය ඉන්නවනේ. අන්න ඒවත් අතහැර දානවා. සූජූච කියලා කිව්ව එක වඩාත් ඍජු වෙන්න. සක්කෝ උජූච සූජූච සුවචෝ. සුවචෝ කියලා කියන්නේ මොකටද? කීකරු වෙන්න ඕනේ. කාටද? අපි කියන මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, හාමුදුරුවරුන්ට මෙයාට කීකරු වෙන්න ඕනේ කියලා. එයාට කීකරු වෙන්න ඕනේ. මෙතෙන්දි නිවන් දකින්න කීකරු වෙන්න ඕනේ කාටද? ධර්මයට කීකරු වෙන්න ඕනේ. බලන්න අහිංසක කියලා ළමෙක් හිටියා. අනික් ළමයි කතාවක් හැදුවා මේ ළමයා ගුරුතුමාගේ දුවත් එක්ක ආදර සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙයි කියලා. බොරු කතාවක්. හොඳට ඉගෙන ගන්න හන්ද ඉරිසියාවට හදපු කතාවක්. ගුරුතුමාට කේලම කිව්වා. ගුරුතුමා පිළිගත්තා. හොයලා බලන්න නැතුව කේන්ති ගියා. අහිංසක මෙහෙට එනවා. තමුසේ මට ගුරු පූජාවක් කරන්න ඕනේ කියලා කිව්වා මේ කරපු වැරැද්දට සමාව ගන්න නම්. එහෙමයි ආචාර්යතුමනි කුමක් කළ යුතුද? මිනිස්සු 1000ක් මරපන්. මරලා හැම මිනිස්සෙක්ම මරපු මිනිස්සයව සනාථකරන්න දකුණු අතේ මහපොට ඇඟිලි 1000 ගෙන පෙන්නපන් කියලා කිව්වා. අහිංසක ඊටාම කීකරුයි ගුරුතුමාට කීකරු වුණා. කීකරු වෙලා මිනි මරන්න පටන් ගත්ත ගුරු පූජාව තියන්න. අඟුලිමාල උනේ අහිංසකනේ. අන්න ඒක නිසා මේ හැමෝටම කීකරු වෙනවා කියන එක නෙවෙයි මේ සුවචෝ කියලා කියන්නේ දහමට කීකරු වෙන්න ඕනේ. අම්මට වුණත් බොරුවක් කියන්න කිව්වොත් කීකරු වෙලා බොරු එහෙමයි හොඳයි කියලා බොරු කියන්න හොඳ නැහැ. හොරකමක් කරන්න කිව්වොත් තාත්තා ඒකට හොරකමක් කළා හරියන්නේ නැහැ. කීකරු වෙන්න ඕනේ නිරන්තරයෙන්ම ධර්මයට. ඔය සංස්කෘත පොතක තියෙනම කතාවක් සංස්කෘත ඉගෙන ගන්න තියෙන පොතක තියෙන ලස්සන කතාවක්. ඒ තමයි දවසක් ළමෙක් අඹ ගෙඩියක් ගෙනහැල්ලා අම්මට දෙනවා. බොහොම ලස්සන සුවඳ පැණි අඹ ගෙඩියක්. පැණි ගොඩාක් තියෙන අඹ ගෙඩියක්. ගොඩක් පැණි රස අඹ ගෙඩියක්. අම්මා ඒ අඹ ගෙඩිය කපලා පුතාටත් දීලා එයත් හොඳට අඹ කනවා. හැබැයි නිකන්වත් අම්මා අහන්නේ පුතේ කොහෙන්ද මේ අඹ ගෙඩිය? ඒ මුකුත් අහන්නේ නැහැ. හැබැයි මේ ළමයා අඹ ගෙඩිය ගෙනත් තියෙන්නේ අනුන්ගේ වත්තකට පැනලා ගහකින් හොරෙන් කඩාගෙන. ඉතින් අම්මයි උනාට ඇහුවේ නැහැ. පුතා කොහෙන් හරි කවුරු හරි දෙන්න ඇති මොකක් හරි හිතුවා. හිතුවා මිස විස්තර අහන්න බලන්න ගියේ නෑ මේ අම්මා. ඉතින් ළමයා මේ විදිහට වරින් වර එක එක දේවල් ගෙනත් දුන්නා. අම්මත් ඒව ගණන් ගත්තේ නෑ එච්චරට. අන්තිමට හොරකම් කරන්න පුරුදු වුණාම ටිකක් ලොකු වුණාම අම්මට ගිහින් දෙන්නේ නෑනේ. හොරෙන්මනේ කරගෙන යන්නේ හොරකමම වෙනවනේ ඒක. හොරෙන්ම කරන දේ වෙනවනේ. කොහොම හරි දවසක් ලොකු කාලයක් යනකොට ලොකු හොරෙක් වුණා. දවසක් රාජපුරුෂයෝ ඇවිල්ලා ඒ කාලේ තින් හමුදාවට ඉන්නේ රාජපුරුෂයෝනේ. රාජපුරුෂයෝ ඇවිල්ලා හිටන් අල්ලගත්තා මේ ළමයා දැන් තරුණ ළමෙක් අල්ලගත්තා.
අල්ලගෙන දැන් රජවාසලට අරගෙන යන්න හදනවා දඬුවම් දෙන්න. මේ තරුණයා කිව්වා අනේ මට දෙන දඬුවම මොකද්ද? දැන් ඔබ ඝාතනය කරනවා මේ කළා තියෙන හොරකමේ හැටියට. හිස ගසා දානවා. ඉතින් කිව්වා කමක් නැහැ. මට අවසාන වශයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන් ඉල්ලන්න. මට ගෙදරට යන්න ඕනි කියලා කිව්වා. රාජපුරුෂෝ ගෙදරට එක්ක ගියා මරන්න ඉන්න මිනිස්සයාට ඉල්ලන දේවල් දෙනවා කියනවනේ. කරන්න පුළුවන් දෙයක් නම්. ඊට පස්සේ ගෙදරට ගියාට පස්සේ කිව්වා අම්මා ළඟට ගිහිල්ලා රහසක් කියලා එන්න ඕනේ කියලා. අම්මා ළඟට ගිහින් කිව්වා අම්මේ මට පොඩි රහසක් කියලා යන්න තියෙනවා අම්මට. අම්මා කෝ අඬමින් හොඳයි පුතේ කමන්නේ කියලා. රහස කියනවා කියලා නැමිලා කන කෑවා අම්මගේ. කන කඩාගෙන කෑවා සම්පූර්ණයෙන්ම. කාලා කිව්වා තෝහන්ද තමයි අද මම මේ මරණයටපත් වෙන්නේ කියලා. මහා හොරෙක් බවටපත් උනේ. පව්කාර උඹ හන්දා තමයි කියලා හොඳටම අම්මට බැන්න දොස් කිව්වා නිඳා කළා අපහාස කළා. අන්න ඒ වගේ සමහර අය සමහර මව්පියනුත් මේ දරුවන්ව නැති කරලා තියෙනවා ඇත්තටම. දරුවෝ නැති කරලා තියෙන්නේ සමහර මව්පියන්මයි. හැම දෙයකටම පුරුදු කරලා තියෙන්නේ මව්පියන්මයි. වැරදි ගොඩක් වලට හැම අම්මා තාත්තම නෙවෙයි. ගොඩක් මව්පියන් දරුවන්ගේ වැරදි වලට යම් මට්ටමකට බොහෝ විට වගකීම බාරගත යුතු වෙනවා සමහර ගොඩක් මව්පියන්. ඉතින් ඒක නිසා හැම දෙයකටමත් කීකරු වෙන්න හොඳ නෑ. ධර්මයටයි කීකරු වෙන්න ඕනි. සුවචෝ කියලා කියන්නේ දහමට කීකරු බව කියලා මතක තියාගන්න එක හොඳයි. සමාජිකවට වැඩිහිටියන්ටත් කීකරු වෙන්න ධර්මානුකූල දේවල් වලදී. නැත්තම් කීකරු වෙන්න හොඳ නෑ අම්මට තාත්තටවත්. සුවචෝචස්ස චස්ස කියන්නේ වෙනම ගුණයක් නෙමෙයි. සුවචෝච අස්ස කියන එකයි. ඒවට පද සම්බන්ධ වචන. සුවචෝචස්ස ඊළඟ වචන තමයි මුදු. මුදු කියලා කියන්නේ නම්‍යශීලී වීම. නම්‍යශීලී කියන්නේ නමා ගන්න පුළුවන් කියන කෙනෙක් කෙටියෙන් කිව්වොත් එහෙම. යම් කිසි පැත්තකට යම් කිසි දෙයකට යොමු කර ගන්න පුළුවන් පහසුවෙන්. මේක තමයි මුදු බව කියලා කියන්නේ. හැබැයි නම්‍යශීලී වෙන්නට ඕනි හොඳ දෙයට. සමහර අය ඉන්නවා බුදුන් වඳින්න යොමු කර ගන්න හරිම අමාරුයි. පිරිත් ටිකක් කියන්න යොමු කර ගන්න පුරුදු කරව ගන්න හරි අමාරුයි. ගිහි පැවිදි දෙපාර්ශවය අතර මෙහෙමයි. වත් පිළිවෙත් කරන්න පුරුදු කරන්න හරිම අමාරුයි. වතක් පිළිවෙතක් කරන්න පුරුදු කරන්න. ඒවට කැමති නෑ. බණ කියන්න පුරුදු කරන්න බෑ. බණ අහන්න පුරුදු කරවගන්න හරිම අමාරුයි. ධර්මයේ ඉගෙන ගැනීමට පුහුණු කරවන්න අමාරුයි. මව්පියන්ට වන්දනා කරන්න පුරුදු කරන්න, ගුරුවරුන්ට වත් පිළිවෙත් කරන්න පුරුදු කරන්න අමාරුයි. අන්නේ තමයි නම්‍යශීලී නැති අය. සමහර අය ඉන්නවා මේ හොඳ දේවල් වලට ඉතාම පහසුවෙන් යොමු කරවා ගත හැකි. අන්නේ හොඳ දෙයට පහසුවෙන් යොමු කරවා ගත හැකි ස්වභාවයට කියනවා අපි මුදු බව කියලා. නම්‍යශීලී බව. ඒක අපි තුල තියෙන්න ඕන. අපි කොච්චර නරක කෙනෙක් වුණත්, කොයි තරම් වැරදි කරන කෙනෙක් වුණත්, අපි හැම වෙලේම තව කෙනෙකුට පුළුවන් වෙන්න ඕනි අපිව ඊටාම පහසුවෙන් හොඳ දේවල් වලට යොමු කරව ගන්න. ඒ ස්වභාවය අපි තුල තියාගන්න ඕනේ. අපි කොච්චර වැරදි කළත් කෙනෙකුට පුළුවන් වෙන්න ඕනේ අපිව ඉක්මනින් හොඳ දෙයකට යොමු කරවා ගන්න. අමාරුවෙන් නැතුව පහසුවෙන්. ඒක මහා ගුණයක් අපි තුල පිහිටන. මුදු කියලා කියන්නේ ඒකයි, නම්‍යශීලී බව. හැම පැත්තටම හැම දෙයකටම නම්‍යශීලී වෙලා හරියන්නේ නැහැ. ඒකෙතර දහමට නම්‍යශීලී බව කියලා එක තේරුම් ගන්න එක හොඳයි. සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු. ඊළඟ වචනේ අනතිමානී. අනතිමානී කියන්නේ අතිමානී. අතිමානය නැත. අධිකමානය නැත. සමහර අය ඉන්නවා අධිකමානයෙන් ඉන්නේ. ඒ අධිකමානය දුරු කරගන්නට ඕනේ.
අධික මානය කියලා කියන්නේ ධර්මය අවබෝධ කරගන්න තියෙන ලොකු බාධාවක්. මොකද මානය කියන ක්ලේශය හටගන්නේ මෝහයත් එක්ක. මානය තියෙන හැම කෙනාගේම වැඩිපුර පවතින්නේ මෝහය කියන ක්ලේශය. රාගය නෙවෙයි, දේශය නෙවෙයි, මෝහය ප්‍රබලයි මානය තියෙන කෙනා තුළ. මානයෙන් ඉන්නවා කියන්නේ ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් මෝඩකම වැඩි කියන එකයි. ලොකු මෝඩයෙක් කියන එකයි. මානය වැඩි කියන්නේ මෝඩයෙක් කියන එකයි. මෝඩකම තමයි මානයත් එක්ක ප්‍රබලවම පවතින්නේ. ඉතින් මෝඩකම කොහොමත් හරියන්නේ නැහැනේ ධර්මය අවබෝධ කරන වැඩපිළිවෙලට. මානය කියන එකත් එක්ක බෑ. සාසනික වත්පිළිවෙත් මේ කිසිම දෙයක් කරන්න බෑ මානයත් එක්ක. අන්න ඒකට නිහතමානී වෙන්නට ඕනි. අනතිමානී කියන්නේ ඒකයි. අතිමානය නැති වෙන්නට ඕනි. ඊළඟට සක්කෝ උජූච සූජූච සුවචෝචස්ස මුදු අනතිමානී. මොකක්ද ඊළඟ වචනේ? සන්තුස්සකෝච. සන්තුස්සකෝච කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වීම කියන්නේ අපිට මේ මොහොතේ ලැබෙන දේවල් තියෙනවානේ. සමහරට අද හිතමු දවල් කෑම කියලා. අද දවල් කෑම ලැබෙන ක්‍රමයක් තියෙනවා අපිට. මොකක් අපි ලබා ගත්ත හෝ අපි සම්පාදනය කරගන්න ක්‍රමේ හෝ අපිට ලැබෙන ක්‍රමේ. සමහර විට ඕක රස වෙන්න පුළුවන්. සමහර විට තමන් මිව්වා සමහර විට ඒක රහ නැති වෙන්න පුළුවන්. සමහර විට තමන් කණ්ඩ කැමති දේවල් ඒකේ නෑ. සමහර විට තමන් කණ්ඩ කැමති විදිහට කැමති දේවල් ඒකේ තියෙනවා. ඒක මොකක් වුණත් අන්න එකෙන් සතුටු වෙන්න පුළුවන් නම් මේ කුස කන්නේ මේ කුසගින්නටනේ කියලා හිතලා ඒක සතුටෙන් පිළිගන්න පුළුවන් නම් ආහාරය හොඳ හෝ නරක හෝ රස හෝ නීරස හෝ ඒක සතුටෙන් පිළිගන්න පුළුවන් නම් ඒක තමයි සන්තුස්සකෝච කියලා කියන ලද දෙයින් සතුටු වීම මහා ගුණයක්. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමහර භික්ෂූන් වහන්සේලා ඉන්නවා කියලා දානි ලැබුණාම හිතනවලු අයියෝ මේවා කන්න පුළුවන්ද කියලා. තෘප්තිමත් වෙන්නේ නැල්ලු ඒකෙන්. Tamanට ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ භික්ෂූන්ට මේ ශාසනේ ඒ වැරද්ද හදා ගන්නකම් කවදාවත්ම චිත්ත සමාධියක් ලබාගත නොහැකි කියලා. බලන්න ඒකෙන් පේනෝනේ Tamanට ලැබෙන දෙයින් Taman තෘප්තිමත් වෙන්නේ නැත්තම් ගිහි වුණත් පැවිදි වුණත් එයාට චිත්ත සමාධියක් ලබා ගන්නට පුළුවන් කමක් නැති බව දේශනා කළා තුනේ. ඒක හරිම අමාරු එකක්. හරියට ඒ වුණාට මතක් කරන්න ඕනි. Tamanට යමක් ලැබුණාම ඒ දේ හොඳ නෑ කියලා හිතෙනවා නම් Taman හොඳට මතක් කරන්න ඕනි. මේට නින්දා කිරීම, මේට අපහාස කිරීම, මේ ගණනට නොගැනීමෙන් මගේ චිත්ත සමාධිය වැඩෙන එක නවතිනවා කියලා. හිත දියුණු වෙන එක නවතිනවා කියලා. ඒක කියනවා පාලියෙන් මෙන්න මෙහිම බොහෝම ලස්සනට සලාබං නාති මඤ්ඤය. තමන්ගේ ලාභයට නින්දා කරන්න අපහාස කරන්න එපා. සලාබං නාති මඤ්ඤය. නාඤ්ඤේසං පිහයංචරේ. අනුන්ගේ ලාභයට ඉරිසියා කරන්නත් එපා. අඤ්ඤේසං පිහයං බික්ඛු. අනුන්ගේ ලාභයට ඉරිසියා කරනවා නම් සමාධින් නාදි ගච්ඡති. ඔහු සමාධියකටපත් නොවන්නේය කියලා ගාථාවක් සඳහන් වෙලා තියෙනවා. බලන්න දැන් සක්කෝ උජූච සූජූච සුවචෝචස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වීම කොහොම? තියෙන ඇඳුමෙන් සතුටු වෙන්න ඕනි. තමන්ට ගන්න පුළුවන් මට්ටමේ ඇඳුමක් තියෙනවනේ ඒකෙන් සතුටු වෙන්න ඕනි. තමන්ට පුළුවන් මට්ටමේ ගෙයක් තියෙනවනේ. තියෙන ගෙයින් නොසතුට වෙන්නේ සමහර අය ඉන්නේ මේක අද කාලෙට ගැලපෙන්නේ නැහැ කියයි. යාළුවෙක් එක්කන් ඉන්න බෑ කියයි මේ ගෙදරට. කෝපි කාල එකක් වගේ කියලා කියයි. සමහර අය Tamanට තියෙන ගෙදරින් සතුටු වෙන්නේ. ඒ අර ඇත්තට මේක හරි නරක ගතියක්. ලෙඩක් වුණාම ලැබෙන බෙහෙත් හේත් වලින් සතුටු වීම.
ඒක තමයි සන්තුස්සකෝච කියන ගුණය. ඒක මහා ශ්‍රේෂ්ඨ වූ ගුණයක් මේ ශාසනය තුළ උගන්වන. ඊළඟ ගුණය තමයි සන්තුස්සකෝච සුභරෝච. සුභරෝච කියලා කියන්නේ මොකද්ද? පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් විය යුතුය. සමහර අය ඉන්න පහසුවෙන් පෝෂණය කළ නොහැකි. ලේසියෙන් කණ්ඩ දීලා ඉවරයක් කරන්න බෑ. සමහර ළමයි වුණත් එහෙමනේ. ලේසියෙන් කණ්ඩ දෙන්න බෑනේ. චීස් අනිවාර්යෙන් ඕනි අය ඉන්නවා. සමහර ලාට ගෙදර හදන කෑම හරියන්නේ රයිස් ඕනි කියනවා, බුරියානි ඕනි කියනවා, අරව ඕනි කියනවා, මේවා ඕනි කියනවා. කොහොම හරි ඒ ළමයි මේ පිරිසුදු කෑම ඇරුණාම මේ අපිරිසුදු කුණු ගොඩවල් ජරා ගොඩවල් ඔක්කොම කණ්ඩ කැමතියි ඇත්තටම. ලෝකේ තියෙන අපිරිසුදු කුණු ජරා ගොඩවල් නේ ඔය ප්‍රසිද්ධ ඔක්කොම කෑම ටික ගත්තාම හොඳට කල්පනා කරලා බලන්න. ඒවැයි තියෙන තරමක් තියෙන්නේ ලෙඩ ගොඩවල් ශරීරයට. මුළු ශරීරයටම හිත කර දේවල්නේ තියෙන්නේ. හදන පිළිවෙල ගත්තත් පිරිසුදුකමක් නෙමෙයි ඒව තුල තියෙන්නේ. ඉතින් ඒ හැම දෙයකටම කැමතියි සමහර විට. කණ්ඩ එපා කියලා එහෙම නෙමෙයි. නමුත් ඉතින් සමහර අය පහසුවෙන් පෝෂණය කරන්න බෑ. කෑම සාමාන්‍ය විදියට බෑ. කෑමට ගොඩක් වියදම් කරන්න වෙනවා. ඇඳුම් වලට ගොඩක් වියදම් කරන්න වෙනවා. සමහර ස්ත්‍රීන්ට, සමහර පුරුෂයන්ට, සමහර ළමයින්ට හරියට වියදම් යන ඇඳුම් වලට. වාහනයකට යන්න වාහනයක් තිබිලා හරියන්නේ නැහැ. එයාලට හිතන විදිහ වාහන අමුතු විදිහට ඒකට ගොඩක් වියදම් කරන්න වෙනවා වාහනවලට. ඊළඟට ෆෝන් එකට කෝල් ගන්න විදිහට විතරක් ෆෝන් එකක් තිබිලා හරියන්නේ නැහැ. ඒක අනුන්ට පෙන්වන්නත් එක්ක ෆෝන් එකක් තියෙන්න ඕනේ. ඒකට ගොඩක් වියදම් කරන්න වෙනවා. බලන්න හැම දෙයකටම එහෙමනේ. සාරියක් වුණත් එහෙමනේ. මේ මගුල් ගෙදරට ඇඳන් ගිය සාරිය ඊළඟ මගුල් ගෙදරට ඇඳගෙන යන්න බෑ කියලා කියවනවනේ මහත්යත් එක්ක. ඉතින් ආයෙ සාරියක් කරන් දෙන්න ඕනේ ඊළඟ මගුල් ගෙදරට. ඉතින් මගුල් ගෙයින් ගෙදරට සාරි ගන්නවට වඩා හොඳයි නියා වයින් කළ වෙන විවාහයක් කරගන්න එක. ඊට වැඩි ලේසිනේ. කොච්චර වදයක්ද මේ එකක් ගන්න. සාරිය අරන් දෙන්න එකම උනත් කල්පනා කරලා බලන්න. ඉතින් ඒක ලේසි වැඩක් නෙවෙයි අත්තටම. අර සුභරෝච කියන එක නෑ පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් වීම. ලේසි නෑ බලා ගන්න ලෙඩක් දුකක් වුණත් අය රජේ රෝහලකට යන්න කැමති නෑ. ප්‍රයිවට් එකකට යන්න ඕනේ. ප්‍රයිවට් එකෙනුත් පුංචි එකකට නෙමෙයි ලොකු එකකට යන්න ඕනේ. පොඩි එකකට ගියත් හිතන්න ඔය බලන්නේ හරියට. මොකද ඉතින් ලෙඩක් වුණාම හිතන්නේ අර ඔක්කොම බලන්න ඕනේ කියලා බඩ ඔබල බලන්න ඕනේ, දිව බලන්න ඕනේ, නලාව තියලා බලන්න ඕනේ. දැන් ඉස්සට අර මිටියක් වගේ ගහලා බලනවනේ, ගහලා බලන්න ඕනේ. ඔක්කොම ටික. ඔය ඔක්කොම කරන්න ඕනේ නැහැ. ගැහැමතරනම නලාව තියලා බලන්න ඕනේ. මොකද නලාවෙන් බලන්න පුළුවන් මේ හાર્ට් එකේ ශබ්දයයි පෙනහළු වල ශබ්දයයි විතරයි. මේක මේ අරහෙට මෙහෙට වෙන තිබ්බද පොඩ්ඩක් අපි රැවට්ටුවට එම් ඔක්කොම හැමතැනම හැම ලෙඩෙන් බලන්න නලාවෙන් පුළුවන් කමක් නැහැ. ඒක මේ ශබ්දහාන උපකරණයක් නේක. මේක හાર્ට් එක පෙනහළු ඒවැයි ශබ්දහාල යම් පොඩි තීරණයකට එන්න තියෙන උපකරණයක්. ඉතින් ඒක නිසා සමහර වෛද්‍යවරයෙකුට මේ නලාව තියලා බලන්න ඕනිත් නෑ ලෙඩේ කියනවා අහගෙන හිටියාම ඇති. මොකද ඉගෙන ගත්ත මිනිස්සු ඒවා පිළිබඳව. සමහර විට යා ලෙඩේ කියනකොටත් බෙහෙත් ලියලා ඉවරයි රජේ රෝහලක. නමුත් ඒ බෙහෙත් ටික ඇති. ප්‍රයිවට් තැනකට ගියාම එහෙම නෑ. හොඳට අන්දනවා. ඉතින් S2 බලන්න, දිව බලන්න ඔක්කොම ටික ඉතින් ඇඳට නිදි කරවල ඇඳක කතා කරලා විනාඩි 5ක් 6ක් ගුණාට මන්දලන් තට්ටුවත් පලන්දලා තමයි එළියට දාන්නේ. ඉතින් ලේසියෙන් ගොඩ එන්න බෑ. සමහර අය ඉතින් ඒ වගේ තැනකටම යන්න ඕනේ. මොකද හරියටම බලන්නේ සැලකිල්ලක් නෑ, කතා කළෙත් නෑ. ලෙඩේ කියනකොට බෙහෙතුත් ලියලා ඉවරයි. සාමාන්‍ය තැනකට බනින්නේ එහෙම කියලානේ. කතා කරන්නේවත් නෑ හරියට, දන්නේවත් නෑ කතා කරන්න. දෙයාවත් බලන්නේ එහෙමනේ කියන්නේ. ඉතින් අන්න එහෙම පහසුවෙන් පෝෂණය කරන්න බෑ. ඒක ඒ කෙනාට ධර්මයේ මාර්ගයට එන්නත් අමාරුයි. සාමාන්‍ය ජීවිතෙත් මහ වදයක්. අන්න ඒක නිසා සුභරෝච වෙන්න ඕනේ. සුභරෝච කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් වීම. ඒ කියන්නේ ආහාර පානවලදී, ඇඳුම් ලබා ගැනීමේදී, ගෙයක් හදා ගැනීමේදී සහ බෙහෙත් ගැනීමේදී
මේ හතරදී පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට අවශ්‍ය සෙසූපකරණ ගැනීමේදී අපිට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය නැති වුණාට අවශ්‍ය දේවල් තව තියෙනවනේ. ඒවා ගැනීමේදීත් පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච. අප්පකිච්චෝච කියන්නේ ස්වල්ප කටයුතු ඇති කෙනෙක් විය යුතුය. ධර්ම මාර්ගී ගමන් කරන කෙනා බොහෝ කාර්ය බහුල කෙනෙක් වෙලා හරියන්නේ නැහැ. ගොඩාක් කාර්ය බහුල වුණාම ධර්මයේ තුල ඉන්න වෙලාවක් නැහැනේ. දැන් අය ගොඩාක් කාර්ය බහුලයි. එයාට බෑ ඇත්තටම නිවන් මාර්ගයේ ගමන් කරන්න. ඒක දුෂ්කරයි. ඔය පුංචි පිනක් දහමක් කරගන්නවා මිස මොකක් හරි මරිච්ච මිනිස්සෙක්වත් තරමුණු කරගෙන ධර්මයේ තුල ඉන්න අමාරුයි. කාර්ය බහුලතාවයේ වැඩි වුණාට පස්සේ කාර්ය බහුලතාවය අඩු වෙන්න ඕනේ. අධික කාර්ය බහුල බව ධර්ම මාර්ගයට බාධාවක්. අප්පකිච්චෝච කියන්නේ ඒකයි. ස්වල්ප කටයුතු මේ ගොඩාක් දේවල් පටලවා ගත්ත නැති කෙනෙක්, වැඩ ගොඩාක් පටලව ගත්ත නැති කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඊළඟට කියනවා අප්පකිච්චෝච ඊළඟට සල්ලහුක වුත්ති. සල්ලහුක වුත්ති කියන්නේ සැහැල්ලු පැවතුම් ඇති කෙනෙක් විය යුතුය. ඒ කියන්නේ ඊටාම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. සැහැල්ලුවෙන් ජීවත් වෙනවා කියන ලොකු දෙයක් කියලා ආරක්ෂා කරගන්න, බලාගන්න විශේෂ ලොකු දේවල් නෑ. සල්ලහුක වුත්ති කියලා කියන්නේ සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලහුක වුත්ති සන්තින්ද්‍රියෝච. ඊළඟට සන්තින්ද්‍රියෝච කියන්නේ සාන්ත ඉඳුරන් නැති කෙනෙක් විය යුතුයි. සාන්ත ඉඳුරන් කියන්නේ ඉන්ද්‍රිය කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේවා සාන්ත කරගන්නවා. සාන්ත කරගන්නවා කියන්නේ දමනය කරගන්නවා. දමනය කරගන්නවා කියන්නේ මොකද්ද? මේවට හමු වෙනවනේ ලස්සන දේවල්. රූප, ශබ්ද, සුවඳ, රස, ස්පර්ශ, සිතුවිලි, ලස්සන ඒවා. අපිට පුළුවන් වෙන්න ඕනි මේ ලස්සන හැම දෙයකටම ඇලෙන්නේ නැතුව ඉන්න. ඒ තමයි ආයතන ඉන්ද්‍රිය සංවරය. ඊළඟට මේවට හමු වෙනවා අකමැති දේවල්. අකමැති රූප, අකමැති ශබ්ද, අකමැති සුවඳ, අකමැති රස, අකමැති ස්පර්ශ, අකමැති සිතුවිලි. අන්න අපිට පුළුවන් වෙනවා අකමැති හැම දෙයකටම අකමැති වෙන්නේ නැතුව ඉන්න. ඒවා ලැබුණාට ඒවට අකමැති වෙන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ තරහ වෙන්නේ නැතුව, ව්‍යාපාදය හට ගන්න නැතුව, වෛරය, කෝපය, දේශය, ඉරිසියාව, පලිගැනීම, ව්‍යාපාදය ඇති කරගන්නේ නැතුව ඉන්න. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. සන්තින්ද්‍රියෝච කියලා කිව්වේ ඒකයි. සන්තින්ද්‍රියෝච ඊළඟ වචනේ මොකද්ද? සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලහුක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච. හරිද? ඔව් නිපකෝච. නිපක කියලා කියන්නේ ප්‍රඥාවට කියන නම. නිපකෝ කියන්නේ ප්‍රඥාවන්ත විය යුතුයි. විශේෂයෙන් තැනට සුදුසු නුවණ. ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ අන්න ඒක තියෙන්න ඕනේ. ස්ථානෝචිත ප්‍රඥාව තැනට සුදුසු නුවණ තියෙන්න ඕනේ. හොරකම් කරන්න නෙමෙයි. මොකක් හරි කරලා සේෆ් වෙලා යන්න නෙමෙයි, යහු වෙන්නේ නැතු ඉන්න නෙමෙයි, වැරදි කරලා. තැනට සුදුසු නුවණ කියලා කියන්නේ අර තමන්ට තේරෙන්න ඕනි තැනට සුදුසු නුවණ. තරහ ගන්න තැනකදී තරහ ගන්න නැතුව ඉන්නේ කොහොමද? තමන් හිතන්න ඕනේ. ඒක තමයි තැනට සුදුසු නුවණ. ඇලිය යුතු දෙයක් තියෙනවා, ආසාව ඇති වෙන දේවල් තියෙනවා. ආසාව ඇති වෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් තමන් කල්පනා කරන කොහොමද ඇලෙන්නේ නැතුව ඉන්නේ මේ රූපයෙහි. තමන්ට වරදට යොමු වෙන්න හදනවා හිත. තමන් කල්පනා කරන්න ඕනේ මේ මොහොතේ කොහොමද මම වරදට යොමු වෙන්නේ නැතුව රැකෙන්නේ.
අන්න ඒක තමයි නිපකෝච තැනට සුදුසු නුවණ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ මේ රඟපානවා කියන එක නෙමෙයි. එක එක තැන් වලට ගැලපෙන විදිහට. වැරදි කළා අහුවෙන්නේ නැතුව වැරද්දක් කරනවා කියන එකම නෙමෙයි. අර තැනට සුදුසු විදිහට පාප ධර්මයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් දුස්සීලකම් වලින් වළකින්නේ කොහොමද? ඒ වගේ අර කෙලෙස් හට ගන්නකොට ඒ වෙලාවේදී කොහොමද හිත පාලනය කරගන්නේ? නිපකෝච කියලා කියන්නේ ඊටාම වටින ගුණයක්. සන්තුස්ස කෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලහුක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ. අපි කියන්නේ එහෙමනේ. ඒ වචනේ නම් පොඩ්ඩක් වැරදි කියනවා. අප්පගබ්බෝ කිව්වොත් එහෙම පුංචි ගර්භය කියන එක තමයි ඒකේ තේරුම. අප්පගබ්බෝ කිව්වොත් වචනේ පුංචි ගර්භාෂය කියන එකයි තේරුම. ඒ වචනේ කියන්න ඕන ටිකක් වෙනස් විදිහකට අප්පගබ්බෝ කියලා කියන්න ඕනේ. අපිට ඒක කියවෙනව අඩුයි. ඉතින් ඒක නිසා මතකෙවත් තියාගන්නකො අපි කියන විදිහවත් වැරදි කියලා අඩු ගන්න කියන්න බැයි නම් අප්පගබ්බෝ කියලා කියන්න ඕනේ. අප්පගබ්බෝ කියන්නේ ප්‍රකල්ප අඩු බව. ප්‍රගල්භ කියලා කියන්නේ අර ගොරෝසු ගතු දඩබ්බර ගති කියන එකයි. සමහර අය කයින් හරි දඩබ්බරයි, වචනයෙන් හරි දඩබ්බරයි, හිතන විදිය හරිම දඩබ්බරයි. අන්නේ ප්‍රගල්භ නැති බව. ප්‍රගල්භ කියන්නේ දඩබ්බර ගති, ගොරෝසු ගති, දරුණු තීරණ, දරුණු වැඩ. අන්නේ වගේ ස්වභාවයක් නැති වෙන්න ඕනේ. සමහර අය පුංචි දෙයටත් ගහන්න කතාව, මරන්න කතාව, අතපය කඩන්න කතාව, පුංචි දෙයටත් ලොකුවටනේ හිතන්නේ. අන්න ඒ වගේ ඒ ප්‍රගල්භ නැති බව වෙන්නට ඕනි. කය වචනයෙන් අර අසංවර බවක්ම තමයි ඒකත්. ඒක නැති වෙන්න ඕනේ. අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ. කුලේසු කියන්නේ කුලයන්හි. කුලයන්හි කියලා කියන්නේ හාමුදුරුන්ට නම් දායක පවුල් කෙරෙහි. අනනුගිද්දෝ කියන්නේ නොගිලුණු කෙනෙක් විය යුතුය. දැන් බලන්න අපිටත් ඔයාටත් තියෙන කුල. කුල කියන්නේ දරුවෝ, මුණුබුරෝ, මිනිබිරියෝ, පුතාලා, පුතාලගේ නෝනලා, එයාලගේ ළමයි. දැන් ආච්චි සීයා කෙනෙක් වුණා කොච්චර කුල ටිකක් තියෙනවද තමන්ගේ දුවයි පුතයි හෝ ඉන්නවා. එයාලා බැඳපු අය ඉන්නවා. ඒට සම්බන්ධ අය ඉන්නවා. ඉතින් ඔය ආච්චිලා සීයලා නිතරම බුදුන් වැන්දත් මොකද කරන්නේ? අර හැමෝගෙම නංගිය ගියා සෙත් පත පතාන ඉන්නේ හැමදාම. කුලේ යන්නේ අධික විදිහට ගිලිලා ඉන්නේ. පුතාට සෙත් පතනවා, දුවට, මුණුබුරාට, මිනිබිරියට ඔක්කොටම ආශිර්වාද කර කර. ඒකේ පා කියලා නෙමෙයි කියන්නේ. ඒක හොඳයි කියලා හිතෙන්නේ. හොඳයි කියලා හිතන පුදුම අල්ල ගැනීමක්. දරුවන් සහ මුණුබුරන් සතුටෙන් ඉන්නකොට ආච්චිත් සතුටෙන් ඉන්නවා. ඒක කියනවා පාලියෙන් සුකිතේසු සුකිතා. ඒ කියන්නේ සැපේදී සතුටු වෙයි. දුක්ඛිතේසු දුක්ඛිතා. ඒ අයට ප්‍රශ්නයක් නම් අනේ කල්පනා කරලා දුක් වෙනවා ඒ අයත් එක්කම. අන්න ඒ වගේ මානසිකත්වයක්. ඒ අයත් එක්ක සතුටු වෙනවා, සතුටු වියේ කාරණාවල්ද, දුක් විය යුතු කාරණාවල් දුක් වෙනවා. ධර්මයක් නැහැ කියන එක නිකන් ආච්චිලා සීයලා වගේ සාමාන්‍ය ධර්මයක් නැති අයත් එහෙමමනේ. අඬන්න ඕනි තැන අඬයි, වැළපෙන්න ඕනි තැන වැළපේ, hina වෙන්න ඕනි තැන hina වෙයි. අන්න එහෙම නැතුව මධ්‍යස්තව ඉන්න පුරුදු කරගන්න ඕනේ. හාමුදුරුවොත් එහෙමනේ. දායකයන් සතුටෙන් ඉන්නකොට හාමුදුරුවොත් ඒක ගැන කියන්නේ, කතාව හිතන්නේ හරිම සතුටුයි. දායකයන්ට ප්‍රශ්නයක් නම් හාමුදුරුවෝ තමන්ගේ ප්‍රශ්නයක් කරගෙන ඒක හරියට කල්පනා කරනවා, දුක් වෙනවා, කනගාටු වෙනවා, මොකද කරන්න කියලා හිතනවා. පස්සේ බලනකොට හාමුදුරුවෝ ඒ ගෙදරම ඉන්න කෙනෙක් වගේ වෙලානේ, සමාජිකෙක් වගේ වෙලානේ. අර කුලයන්හි ඇලිලා ගැලිලා ඉන්නේ. මැරිලා සමහරට දායකයා ගෙදර පෙරේතෙක්වත් වෙලා ඉපදෙයි. ඒ විතරක් නෙමෙයි හිතනවා මම මේ දායකයාගේ වැඩ කරන්න ඕනිමයි. ආයි මල ගෙදරක්වත් වෙලා නම් හාමුදුරුවන්ට කොහේ යන්න තිබ්බත් යන්න විදිහක් නැහැ. අද මල ගෙදරක් තියෙනවනේ යන්න ඕනිනේ. මං යන්නේ නැතුවම හරියන්නේ නැහැ ඒකට. එයාම යන්න ඕනේ නැහැ, වෙන කෙනෙක් ගියත් ඇති. මොකද පාංශ කූලෙ දෙන්නනේ උමනාව තියෙන්නේ. පාංශ කූලෙ දෙන්නේ මැරිච්ච කෙනාට. ඉන්න අයට ඒක හරියන්නේ නැති වුණාට ලොකු හාමුදුරුවෝ ආවෙනේ අරවා මේවා කියලා.
පාන්සකුල දෙන්නේ මැරිච්ච කෙනාට නේ ආ වෙනුවෙන් බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් පින් දෙන්න පුළුවන් කෙනෙක් ගියහම මද ඉතින් අන්න එහෙම තමන් මේ වැඩ කළ යුතුම කෙනෙක් කොට හිතනවා. ඉතින් අන්න ඒක තමයි කුලයන්හි ගිලුණු බව කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා. ඉතින් අන්න එහෙම කුලයන්හි ගිලිච්ච නැති කෙනෙක් වෙන්න ඕනි ගිහි වුණත් පැවිදි වුණත්. ලොකු බැඳීම් නැති අර දුකේදී දුක් වෙන සැපේදී සතුටු වෙන අර සාමාන්‍ය අන්ධ බාල පෘතජ්ජන මානසිකත්වයේ නැති අතහැරලා ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. කුලේසු අනුනොගිද්දෝ කියලා කිව්වේ ඒකයි. ඔන්න ඔය තමයි අර කරණීය ධර්ම ටික. ඊළඟට කියනවා ආයමත් නච්චකුද්දං සමාචරේ කිංචයේන විඤ්ඤූ පරේ උපවදෙහියුම්. ඒ කියන්නේ ලෝකයේ සිටින බුද්ධිමත් කෙනෙක් නින්දා කරන අපහාස කරන එපාය කියලා කියන පුංචි වැරද්දක්වත් කරන්නේ නැති වෙන්න. මේ තමයි මේ කරණීය මෙත්ත සූත්‍රයේ අපි තුල ඇති කරගන්න කියලා අපිට දේශනා කළා තියෙන ගුණ ධර්ම ටික. මේවා තමයි කරණීය මෙත්ත සූත්‍රය උගන්වන්නේ අපි තුල ඇති කරගන්න කියන ගුණ ධර්ම. ඉතින් අපි ලබන සතියේදී කරණීය මෙත්ත සූත්‍රයේ උගන්වන මෛත්‍රී භාවනාව ගැන කියලා දෙනවා. මේ කරණීය මෙත්ත සූත්‍රය එක මෛත්‍රී භාවනාවක් නෙමෙයි තියෙන්නේ. මෛත්‍රී භාවනා ක්‍රම 5ක් විතර තියෙනවා මේ සූත්‍රය අපිට තේරෙන්නේ නැති වුණාට. ඉතින් ඒවා ලබන සතියේදී පැහැදිලි කරලා කියා දෙනවා එකින් එක මේ ධර්ම දේශනාවට මේ ධම්පදේ මේ කතාවට ඒක අයිති වෙන නිසා හොඳයි එහෙනම් ස්වාමීන් වහන්සේ සජ්ජායනාවට පමණක් බුදුන් වඳින වෙලාවට වෙන යම් පින්කමක් වෙලාවට සජ්ජායනාවට පමණක් සීමා වෙච්ච සූත්‍ර ධර්ම දේශනාවක් අපි මේ සද්ධර්ම සාගර සදහම් කතිකාවේ අද දවසට නියමිත ගාථා ධර්මයට අදාළව සාකච්ඡා කරන්නට අපේ පින්වත් ස්වාමින් වහන්සේ විසින් පින්වතුන්ගේ දැන ගැනීම ධර්මඥානය උදෙසා සුතමේ ඥානය උදෙසා අනුශාසනා කොට වදාලේ පැහැදිලි කොට වදාලේ අද දවසේ මේ උතුම් සදහම් කතිකාවත සඳහා අනුශාසනා කරන්නට අපට මේ ධම් සභා මණ්ඩපයට වැඩමවා වදාලේ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි අපගේ පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමින් වහන්සේට මේ උතුම් සදහම් දානය ධර්ම දානමේ පින්කම අපි විසින් සිදු කරගත්තා වූ මේ උතුම් ධර්ම දානමේ පින්කමේ කුසලයක් අපේ පින්වත් ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා කායික මානසික ශක්තිය ධෛර්යය නිදුක නිරෝගී භාවයේ වඩා වර්ධනය වේවා කියන ප්‍රාර්ථනා සිදු කරමු. ඒ වගේම අද දින මේ උතුම් සදහම් කතිකාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ නාවල පන්සල පාරේ පදිංචි ඩයස් පවුලේ සහෝදර සහෝදරියන් සහ ඥාති හිත මිත්‍රාදී පින්වත් හැමදෙනා විසින්ම ඒ පින්වත් හැමදෙනාටම ආශිර්වාද කරන්නට වර්ග පරපුරේ මිය ගිය සිළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට අපගේ පූජනීය ස්වාමින් වහන්සේ ඊටාම ගෞරවයෙන් පින්වත් හැමදෙනා වෙනුවෙන්ම নমස්කාර පූර්වක ආරාධනා කොට සිටිනවා. පින්වත් ඔබ හැමටත් උතුම් තුනුරුවන් සරණයි. අද ඊටාම සද්ධාවෙන් ගෞරවයෙන් මේ උතුම් සදහම් කතිකාවතෙහි දායකත්වය නාවල පන්සල පාර පදිංචි ඩයස් පවුලේ සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ වලානේ අමත ගවේසී ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කරන්න. උන්වහන්සේ ඉස්සර අර පොලිස් සේවයේ වාසය කරලා පස්සේ කාලේ මහාන වෙලා ධර්මයේ බොහෝම ගැඹුරින් ඉගෙනගෙන හොඳට භාවනා කරපු බොහෝම ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේ කෙනෙක්. ඊටාම විශිෂ්ට චරිතයක් ඇත්තටම අමත ගවේසී ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ නම. ඉතින් බොහෝම විශිෂ්ට ස්වාමින් වහන්සේ කෙනෙකුට පින් අනුමෝදන් කරන්න මුළු රටක් මුළු ලෝකයක් විදේශ රටවල අය පවා පුදුම විදිහට ගරු කළ මහා ශ්‍රේෂ්ඨ උතුම් චරිතයක්. ඒ වගේම නාවල සාමාසිල් මාතාවට නාවල ප්‍රේමදාස ඩයස් පියාණන් වහන්සේට
මිය පරලව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. අපවත් වී වදාළ අති ගෞරවනීය දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේට ඒ හැම දිනාටම මේ පින් පෙත්තේ කාන්තයෙන් මත්පත් වේවා. ඒ අයගේ පරලෝක ජීවිතය වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුකින් අත් මිදෙත්වා, ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සහභාගී වූ සම්බන්ධ වූ සියලු දෙනාටමත් සියලු ලෝකවාසීන්ටත් විදුර ඩයස්, මන්දාකිනි ඩයස් කියන මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දවසින් දවස සාර්ථක වේවා. ඉගෙනීමට ඇති බාධක ධර්ම දුරු වේවා. ඊටාම හොඳින් ඉගෙන ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. වාසනාව උදා වේවා. ගුණ නුවණින් පිරිපුන් දරුවන් වේවා කියලා ආශිර්වාද කරනවා. දේශකයන් වහන්සේලා දෙනමටත් ආශිර්වාද කරනවා. බෞද්ධ ආමාත්‍ය ජාලයේ අධ්‍යක්ෂක අති ගෞරවාස්පද බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් ප්‍රධාන තත්කාර්ය මණ්ඩලයටත් බණ ඇසූ සැමටත් සෙත් පතනවා. ඉතින් හැම දිනාම මේ පින් බලෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ආයුෂයෙන්ද, ශරීර වර්ණයෙන්ද, නිරෝගී සැපයෙන්ද, කායික බලයෙන්ද, ප්‍රඥාවෙන්ද වැඩෙත්වා. ගුණයෙන්, නුවණින්, යසයිසුරින්, සැප සම්පතින්, ධන දහාන්නෙන් වැඩෙත්වා. අපල උපද්‍රව, සතුරු කරදර, මාරක බාධක, නවග්‍රහ දෝෂ, ඇස්වහ කටවහ දෝෂ, අනවින කොඩිවින ඒරාෂ්ටක දුරු වේවා. සියලු දෙනාටම ඊ타ම සුවසේ පාරමී ගුණ පිළිවෙත් පුරා ගන්නට පහසු විහෙරණ සැලසේවා. මතු උපදින ජීවිතවලදී නරකාදී සතර අපායෝත්පත්ති දුක්ඛයකටපත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. හැම ජීවිතයකදීම ධර්ම මාර්ගයේ ගමන් කරන සහ ධර්ම මාර්ගයේ කියා දෙන කල්යාණ මිත්‍ර උතුමන් ලැබේවා. ධර්ම ශ්‍රවණය ලැබේවා. යෝනිසෝ මනසිකාරය ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්නට ලැබේවා. ඉක්මන් ජීවිතයක ලෝකෝත්තරමා නිවන අවබෝධ කරගන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු. විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර මතු බුදු වෙන ශ්‍රී මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රධාන සදෙව් ලෝකවාසී දෙවියෝද සාම්ප්‍රති බ්‍රහ්මයා ප්‍රධාන සියලු බ්‍රහ්ම රාජයෝද ආර්ය සුමන සමන් දිව්‍ය රාජයාණන් වහන්සේ ශාසන භාරධාරී ශ්‍රීමත් විෂ්ණු දෙවියන් මේ පලාත භාර මහා විභීෂණ දෙවියන් රුහුණ භාර කතරගම දෙවියන් වන්නිහත් පත්තුවට අධිපති ශ්‍රීමත් අය්‍යනායක දෙවියන් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් ගම්බාර දෙවියන් සරස්වති මෑණියන් පත්තිනි මෑණියන් අපේ ජීවිත ආරක්ෂා කරන අපගේ ජීවිත සුරක්ෂිත කරන ආරක්ෂක දේවතාවන් ඒ වගේම සියලු දෙවියන් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත්තිය අසීසුරු වඩ වඩා වර්ධනය වේවා. දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ ආරක්ෂාව හැම දිනාටම ලබා දෙත්වා. දෙවියෝ දජරාම රමා මහ නිමනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති. ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හැම දිනාටම උතුම් තෙරුවන් සරණ ලැබේවා. සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල් දියෙන් සුවපත් වන්නට